අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය මෘදුකාංග. ඒතර අපි කතා කරා වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන් HTML භාවිතයෙන්. HTML භාවිතයෙන් නිර්මාණය කරනව නම් අපිට HTML පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ HTML tags මොනවද කියලා හොඳ අවබෝධයක් නොතිබුණොත් අපිට HTML භාවිතා කරලා වෙබ් අඩවියක් නිර්මාණය කරන්න බෑ. හැබැයි HTML භාවිතය පිළිබඳව කිසිදු අවබෝධයක් නැතිව අර චිත්‍ර කතර මූණතක් භාවිතා කරලා ඒ කියන්නේ graphical user interface එකක් පාවිච්චි කරලා කොහොමද වෙබ් අඩවියක් නිර්මාණය කරන්න කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෘදුකාංග කීපයක් තියෙනවා. ඒතර එහෙම මෘදුකාංග කියන්නේ වෙබ් අඩවි නිර්මාණය සඳහාම වෙන වූ මෘදුකාංග වර්ග දෙකක් තියෙනවා. අපි ගිය සතියේ මේක කතා කරේ. එකක් තමයි වෙබ් සංස්කාරක. ඒ වගේම තව වර්ගයක් තියෙනවා සන්දාර කළමනාකරණ පද්ධති කියලා. වෙබ් සංස්කාරක කියලා කියන්නේ පුතේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහාම අවශ්‍ය කේත එයා අපිට ඉබේ ලබා දෙනවා වෙබ් සංස්කාරක මෘදුකාංගයකින්. ඒතර අපිට HTML පිළිබඳව ලොකු අවබෝධයක් ඕනේ නැහැ. දැන් උදාහරණයක් අපි HTML පටන් ගන්නදී උඩින්ම ලියුවා HTML head title clause head clause body clause කියන tags ටික. දැන් වෙබ් සංස්කාරකයකින් අපි HTML ලේඛනය පටන් ගන්නකොටම මේ tags ටික පුතේ ඉබේ අපිට දෙනවා. ඒතර අපිට tags පිළිබඳව කිසිදු අවබෝධයක් නැතුව වෙබ් පිටුව ආරම්භ කරගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට ගමන් කරන්නත් එහෙමයි. අපිට පින්තූරයක් ඇතුළත් කරන්න ඕන නම් අපි යන්නේ insert picture කියන එක. insert picture වලින් හරි පහසුවෙන් අපිට පින්තූරයක් ඇතුළත් කරගන්න පුළුවන්. එයා ඉබේ අදාළ tags ටික ලියනවා. අතන මේ වෙබ් සංස්කාරක මෘදුකාංග තුනක් ගැන අපි කතා කරා ප්‍රධාන වශයෙන්ම. එකක් තමයි composer, CK editor, blue griffon කියලා. ඒතර composer, CK editor, blue griffon කියලා කියන්නේ නොමිලයේ ලබා දෙන වෙබ් සංස්කාරක මෘදුකාංග. මිට අමතරව අපි කතා කරා Microsoft front page, ඒ වගේම Dreamweaver, Visual Studio, SharePoint Designer වගේ වෙබ් සංස්කාරක මෘදුකාංග ගැන. උතර මේ වෙබ් සංස්කාරක මෘදුකාංග පුතේ ප්‍රධාන වශයෙන්ම Composer, CK editor, Blue Griffon කියන එක නම් මතක තියෙන්න ඕනේ. ඒ වෙබ් සංස්කාරක. ඊට අමතරව අපි කතා කරා දැන් මෘදුකාංග වර්ග දෙකයි. එකක් වෙබ් සංස්කාරක, අනිත් එක පුතේ සන්දාර කළමනාකරණ පද්ධති. ඒතර සන්දාර කළමනාකරණ පද්ධති ගැන අපි තාම කතා කරේ නැහැ. ඒක කතා කරන්න කලින් අපි කතා කරා වෙබ් අඩවි වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ මෘදුකාංග වලින් නිර්මාණය කරන එහෙම නැතුව අපි HTML වලින්ම නිර්මාණය කරත් වෙබ් අඩවි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථිතික වෙබ් අඩවි. අනිත් එක ගතික වෙබ් අඩවි කියන්නේ. ස්ථිතික සහ ගතික. ස්ටැටික් and ඩයිනමික් වෙබ්සයිට් කියලා. මේ දෙක පුතේ හරිම සරලයි. අපිට ලේසියෙන් මතක තියාගන්න. ස්ථිතික වෙබ් අඩවියක් කියලා කියන්නේ වෙබ් අඩවියේ අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙන්නේ නැත්නම් ඒ වෙබ් අඩවියේ පුතේ ඇතුළත් දේවල් හැමතිස්සෙම වගේ වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒවට කියනවා ස්ථිතික වෙබ් අඩවියක් කියලා. එහෙනම් ගතික වෙබ් අඩවියක් කියන්නේ ඒ ස්ථිතික කියන්නේ වෙබ් අඩවිය අන්තර්ගතය හැමතිස්සෙම වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒකට කියනවා ස්ථිතික. උතර ගතික කියන්නේ ඔය අනික් පැත්තනේ. වෙබ් අඩවිය අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් අපි ඒ වගේ වෙබ්සයිට් වලට කියනවා ගතික වෙබ් අඩවි කියලා. අන්තර්ගතය හැමතිස්සෙම වෙනස් වෙනවා නම් ඒව ගතික වෙබ් අඩවි. මතක තියාගන්න ඕනේ. ප්‍රධාන වෙනස්කම ඕක. උතර මේ ස්ථිතික වෙබ් අඩවි වලින් නිර්මාණය කරන්න පුතේ බොහෝ විට කියන්නේ ස්ථිතික වෙබ් අඩවි නිර්මාණය කරන්න පුතේ බොහෝ විට අර වෙබ් සංස්කාරක වලින් වෙබ් සංස්කාරක වගේ මෘදුකාංගයක් පාවිච්චි කරොත් අපි වැඩිපුරම නිර්මාණය කරන්නේ ස්ථිතික වෙබ් අඩවි. මොකද පුතේ මේ ස්ථිතික වෙබ් අඩවි වල අපි කියවනේ අන්තර්ගතය හැමතිස්සෙම වෙනස් වෙන්නේ නැහැ කියලා. කියන්නේ මම දැන් වෙබ්සයිට් එකකට ගියොත් ඉන්ටර්නෙට් එකේ මොන හරි වෙබ්සයිට් එකකට මම ගියොත් මට බෑ මේ වෙබ්සයිට් එකේ අන්තර්ගතය වෙනස් කරන්න. දැන් ඔයාලා පුතේ හැමෝම අර
gurupatha.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. ආවේ. උතර ඔයාට පුළුවන්ද gurupatha.lk වෙබ්සයිට් එකේ අන්තර්ගතය වෙනස් කරන්න? ඔයාලට පුළුවන්ද බැරිද? ඔයාට පුළුවන්. බැරිද? ඔයාට පුළුවන් පුතේ. මොකද ඔයා ගිහිල්ලා ඔයා වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා ඔයා රෙජිස්ටර් වෙනවනේ. රෙජිස්ටර් වෙද්දී ඔයා ඔයාගේ නම විස්තර ටිකක් ලබා දෙනවා. දැන් වෙබ්සයිට් එක ඇතුලේ තියෙන දේවල් වැඩි වෙනවද නැද්ද? ඔයා ඔයාගේ නම විස්තර ලබා දුන්නම වෙබ්සයිට් එක ඇතුලේ තියෙන දේවල් ටික වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ දැන් වෙබ්සයිට් එකේ ඩේටාබේස් එකේ තව ළමයෙක් ඇතුළත් වුණා. අන්න වෙබ්සයිට් එක ඇතුලේ තියෙන අපිට පිටත පේන දේවල් නෙවෙයි. වෙබ්සයිට් එක ඇතුලේ තියෙන දේවල් වැඩි වුණා. ඒතර අන්න එහෙම වැඩි කරන්න පුළුවන් නම් එනේ අන්තර්ගතය වෙනස් කළ හැකි නම් ඒවට තමයි කියන්නේ පුතේ ගතික වෙබ් අඩවි. ගතිකයි හැමතිස්සෙම වෙනස් වෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් අපේ පාසලක වෙබ්සයිට් එකක් ගත්තොත් ඒකට අපිට ගිහිල්ලාම රෙජිස්ටර් වෙන්න බැරි නම් ඒකෙන් අපිට පාස්වර්ඩ් එකක් යූසර් නේම් එකක් දාලා ඇතුළත් වෙන්න බැරි නම් අන්න ඒ වගේ වෙබ්සයිට් වලට අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි කියලා. ඒතර පුතේ මතක තියාගන්න ඕනි ස්ථිතික වෙබ් අඩවියකට ගිහිල්ලා අපිට බෑ වෙබ් අඩවිය අන්තර්ගතය වෙනස් කරන්න. එයා කාලයක් එකම අන්තර්ගතයක් සහිතව තියෙනවා. ඒතර ස්ථිතික වෙබ් අඩවි වෙනස් කරන්න පුළුවන් කාටද එහෙනම්? ස්ථිතික වෙබ් අඩවි වෙනස් කරන්න පුළුවන් පුතේ අදාළ වෙබ් අඩවිය හදපු කෙනාට පමණයි. අනේ වෙබ් ඩෙවලොපර්ට වෙබ් සංවර්ධකයාට පමණයි. හරිද? ස්ථිතික වෙබ් අඩවි වෙනස් වෙන්නේ. ඒතර මතක තියාගන්න ඕනේ. තව දෙයක් දැන් ඇතුළත් වුණානේ ළමයි. එයා යාගේ මේ එකේ තියෙන පින්තූරයම මාරු කරලා එන්න ඕනේ. දැන් ඇතුළත් වුණා මම නැත්නම් මේ අමරබන්තු කියලා තියෙන්නේ. හරිද? පින්තූරේ මාරු කරලා එන්න ඕනේ. පස්සේ මම ඔයාව අයින් කරොත් එහෙම එයා ඒ ළමයට සිද්ධ වෙනවා ආයි ඇතුළත් වෙන්න බෑ ක්ලාස් එකට. ඒකයි වෙන්නේ. අද දවසේ ඇතුළත් වෙන්න නොහැකි වෙනවා. ඔයාටම පුතේ මෙතනින් අයින් වෙලා ඔයාගේ ඔය තියෙන එක රීනේම් කරන්න එහෙම පුළුවන්. රීනේම් කළා හරි එන්න. එහෙම අර පින්තූරයක් දාලා තියෙනවා. ඒ පින්තූරේ දැන් නම් පේන්නේ නැහැ මට. පින්තූරේ මට පේන්න තියෙන්න බෑ. මම කියන කෙනා ඒ අදාළ දේ දන්නව ඇති. හරි. එයා ඒක වෙනස් කරා. හරි. පුතේ මතක තියාගන්න ඕනේ. දැන් අපි කිව්වේ වෙබ් අඩවි වර්ග දෙකයි. එකක් ස්ථිතික වෙබ් අඩවි, අනිත් එක ගතික වෙබ් අඩවි. මොකද ස්ථිතික වෙබ් අඩවියක් ගැන විතරක් බලමුකෝ දැන්. ස්ථිතික වෙබ් අඩවියක් කියලා කියන්නේ වෙබ් අඩවියේ සන්දාරය. සන්දාරය කියන්නේ පුතේ මේ අන්තර්ගතය කන්ටෙන්ට් එක. ඒතර සන්දාරය හැමතිස්සෙම වෙනස් වෙන්නේ නැත්නම් වෙනස් කරන්න පුළුවන් මේ වෙබ් අඩවිය හදපු කෙනාට. වෙනස් වෙන්නේ නැත්නම් ඒව ස්ථිතික වෙබ් අඩවි. ඒතර ස්ථිතික වෙබ් අඩවිය පුතේ අමග වෙනස් කළ හැකි ඒ වෙබ් සංවර්ධකයට පමණයි. අපිට ගිහිල්ලා වෙබ් අඩවියට දේවල් අතුලත් කිරීමේ හැකියාවක් නැහැ. ස්ථිතික වෙබ් අඩවි. ඒතර මේ ස්ථිතික වෙබ් අඩවි වලදී පුතේ පරිශීලකයා, ඒ කියන්නේ මම නම් පරිශීලකයා මට බෑ ඍජුව වෙබ් සේවාදායකයා සමග සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ පුතේ සර්වර් කම්පියුටර් එක හා මට ඍජුව සම්බන්ධ වෙන්න බෑ. හරිද? ඒතර සර්වර් කම්පියුටර් එක හා ඍජුව සම්බන්ධ වෙන්න බෑ කියලා කියන්නේ ඒ වෙබ් අඩවිය ආරක්ෂිතද නැද්ද? සර්වර් කම්පියුටර් එක හා ඍජුව සම්බන්ධ වෙන්න බෑ කියන්නේ පුතේ අදාළ වෙබ් අඩවිය ආරක්ෂිතයි. හරිද? දැන් සර්වර් කම්පියුටර් එක හා ඍජුව සම්බන්ධ වුණොත් තමයි වෙබ් අඩවියට හානියක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් පුතේ අපි විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට යනවා කියලා කියන්නේ. අපි අපේ විභාග අංකය දාලා ඒකේ ඇතුලේ තියෙන තොරතුරක් ගන්නවා. ඊට අපි සර්වර් කම්පියුටර් එක ළඟටම ගිහිල්ලා ඉන්නේ. අර එයාගේ ඩේටාබේස් එක ළඟටම ගිහිල්ලා ඉන්නේ. ඩේටාබේස් ඇතුළට යනවා ඇත්තටම ළඟටම නෙවෙයි. ඇතුළට යනවා. ඒතර ඒ වගේ වෙබ් අඩවිය පුතේ අනාරක්ෂිතයි. මොකද අපි ඒ පරිශීලකයා වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙනවා. හැබැයි ස්ථිතික වෙබ් අඩවි වලදී අපිට වෙබ් අඩවිය අන්තර්ගතයට කිසිම බලපෑමක් කරන්න බෑනේ. ඒක නිසා අපිට බෑ සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙන්න. ඒතර ස්ථිතික වෙබ් අඩවි අපි කියනවා ආරක්ෂිතයි. ඒ මොකද ස්ථිතික වෙබ් අඩවි වලට සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙන්න බෑ. හරි ආරක්ෂිතයි මේ වෙබ් අඩවි. ඒතර මම කිව්වේ අපේ ස්ථිතික වෙබ් අඩවියක්.
වෙබ් අඩවිය අන්තර්ගතය හැමතිස්සෙම වෙනස් වෙන්නේ නැත්නම් ඒවා ස්ථිතික වෙබ් අඩවි. ඒ වගේම වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙන්න බෑ ස්ථිතික වෙබ් අඩවියක් භාවිතා කරලා. මේක නිසා ස්ථිතික වෙබ් අඩවි අපි කියනවා ගතික වෙබ් අඩවි වලට සාපේක්ෂව ආරක්ෂිතයි කියලා. ස්ථිතික වෙබ් අඩවි ගතික වෙබ් අඩවි වලට සාපේක්ෂව ආරක්ෂිතයි. පුතේ ගතික වෙබ් අඩවියක් කියලා කියන්නේ ගතික වෙබ් අඩවියක් කියලා කියන්නේ වෙබ් අඩවිය අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි. දැන් ඔයාගේ පාසලේ පුතේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාට ළමයෙක් විදියට ඒක රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් ලියාපදිංචි වෙන්න පුළුවන් නම් දැන් අපි හිතමු කවුරු හරි ළමයෙක් මේ වෙලාවේ Tamanගේ පාසලේ වෙබ් අඩවියට ගිහිල්ලා රෙජිස්ටර් වෙනවා. දැන් එක ළමයෙක් රෙජිස්ටර් වුණා. වෙබ් අඩවිය අන්තර්ගතය වෙනස් වුණාද? ඔව් එක ළමයෙක් රෙජිස්ටර් වුණා නම් පුතේ අන්න ඒ වෙලාවෙම වෙබ් අඩවිය අන්තර්ගතය වෙනස් වුණා. අපිට පේන දේ වෙනස් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි වෙබ් අඩවිය ඇතුළත් දේවල් වෙනස් වෙනවා. ඒතර ඒව පුතේ ගතික වෙබ් අඩවි. මොකද වෙබ් එක හදපු කෙනා තාම මුකුත් කරේ නැහැ. හැබැයි දැන් මේ අවස්ථාවෙත් ළමයෙක් රෙජිස්ටර් වෙනව නම් අන්න අන්තර්ගතය වෙනස් වෙනවා. ඒතර වෙබ් අඩවිය අන්තර්ගතය ඔය වගේ නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් හැම තිස්සෙම වෙනස් වෙනවා නම් අපි යන්නේ ඒ වගේ වෙබ් අඩවි වලට කියනවා පුතේ ගතික වෙබ් අඩවි කියලා. ඒතර පුතේ ගතික වෙබ් අඩවියක වෙබ් පරිශීලකයට පුළුවන් වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ පුතේ අපි ඩේටාබේස් එකට ගිහිල්ලා අපේ නම විස්තර ටික ඇතුළත් කරන්න. ඒතර සමහරට අපිට යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි හම්බෙයි. ඒතර වෙබ් පරිශීලකයට වෙබ් සේවාදායකයා සමග පුතේ ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ යාට ළඟටම යන්න පුළුවන් ඇතුළට යන්න පුළුවන්. ඒ වගේ වෙබ් අඩවි අපි කියනවා අනාරක්ෂිතයි කියලා. ඒතර එහෙම වෙබ් ඩේටාබේස් එකක් තියෙන දත්ත සමුදායක් තියෙන වෙබ් අඩවි වලදී ආරක්ෂිත බව වැඩි කරන්න අදාළ වෙබ් අඩවිය පියවර රැසක් අනුගමනය කරනවා. එහෙම නැත්නම් වෙබ්සයිට් එක ඇතුළට යන්න පුළුවන් වෙබ් අඩවි වලදී අදාළ වෙබ් අඩවියට හානි කරන්න පුළුවන් අවස්ථාව වැඩි. දැන් උදාහරණයක් පුතේ මම වෙබ්සයිට් එකක් පෙන්වන්නම් ඔයාලට. මම මේ කලින් පන්තියට සහභාගී වෙන්න කලින් දාපු නිකන් පින්තූරයක් තියෙන්නේ. පේපර් එකක්. මම වෙබ්සයිට් එකක් ටයිප් කරා www.edupub.gov.lk. ඔයාලා මේ වෙබ්සයිට් එක ගැන දන්නවා. ඒතර වෙබ්සයිට් එකට ගියාම පුතේ අපිට වෙබ්සයිට් එකේ හරිද මේ විස්තර ඇතුළත් කරලා අපිට ටෙක්ස්ට් බුක් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. විස්තර ඇතුළත් කරලා. හරි. සිංහල ඕනනම් තේරුවා ඔන්න grade 11 මම next කරා. දැන් මේකේ මේ database එකක් තියෙන පුතේ. ඒ කියන්නේ මේ දත්ත ගොඩක් ගබඩා කරපු තැන. ඒතර අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා අපේ වෙබ්සයිට් එක අපේ අපිට අවශ්‍ය දේ තෝරන්න. හරි මෙතනට ගිහිල්ලා. ඒතර මේ වගේ වෙබ්සයිට් එකකට මෙතන login වෙන්නත් පුළුවන් මේ තියෙන login. ඒතර මට user name එකකුයි password එකකුයි දාලා මේකට log වෙන්න පුළුවන්. දැන්ට නම් login එක active පෙන්වන්නේ නැහැ. හරි. ඒ login වෙන්න පුළුවන්. ඒ වගේ වෙබ්සයිට් වලට අපි කියනවා පුතේ ගතික වෙබ් අඩවි. උතර වෙබ් අඩවිය අන්තර්ගතය වෙනස් කරනවා කියන්නේ මේ අපිට create account එකක් හදන්න. ඒක log වෙන්න. ඒ වගේ අවස්ථාවක් තියෙනවනම් වෙන database එකක් සහිත වෙබ් අඩවි. ඒ වගේවට අපි කියනවා ගතික වෙබ් අඩවි. ඒ වගේම තමයි අධ්‍යාපන මොකද විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය www.donets.lk. හරි විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. උතර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගියාට පස්සේ මම පොඩක් සර්ච් එකක් දාලා ගන්නවා මේකේ හරිය. හරි. ඔන්න විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. අපිට මේකට ගිහිල්ලා පුතේ අපේ විභාගාංක එහෙම ඇතුළත් කරලා අපිට රිසල්ට් එකක් බලන්න පුළුවන්.
උතර එහෙම කරන්න පුළුවන් නම් ස්කූල් එක්සෑම් රිසල්ට්ස් තියෙනවා. එක්සෑම් රිසල්ට්ස් වලට ගියාට පස්සේ මේ අපිට තියෙනවා ඉයර් එක සිලෙක්ට් කරලා ඉන්ඩෙක්ස් නම්බර් එකක් දාන්න. ඉන්ඩෙක්ස් නම්බර් කියන්නේ එක්සෑම් එක සිලෙක්ට් කරා. මොකක්ද එක්සෑම් එක? ඉයර් එක දැම්මා. මොකද කලින් අවුරුදු වල ඒවත් බලන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉන්ඩෙක්ස් එක දැම්මා. අපේ විභාග අංකය. ওই ටික දාලා සබ්මිට් කරාම පුතේ අපි යාගේ ඩේටාබේස් එක තමයි පරිහරණය කරන්නේ. ඒ කියන්නේ අපේ අර විභාග අංකයට අනුව ඩේටාබේස් එක සර්ච් කරනවා. සර්ච් කළා එයා අපිට රිසල්ට් එකක් දෙනවා. උතර මේ වගේ වෙබ්සයිට් වල පුතේ දැන් අපිට තොරතුරක් ඇතුළත් කරලා අපේ විභාග අංකය දාලා අපිට යාගෙන් data ගන්න පුළුවන් නම් එයාගේ database එක පරිහරණය කළා. අපි ඒ වගේ ඒවාට කියනවා ගතික වෙබ් අඩවි. එයාගේ දත්ත සමුදායක් සහිත වෙබ් අඩවි. තමයි සාමාන්‍යයෙන් අපි මේ ගතික වෙබ් අඩවියක් කියලා කියන්නේ. එතකොට ඒ වෙයිදී පුතේ අපි database එක හා ඍජුව සම්බන්ධ වෙනවා. නැත්නම් අපි කියනවා වෙබ් සේවාදායකයා හා ඍජුව සම්බන්ධ වෙනවා. එතකොට වෙබ් සේවාදායකයා හා ඍජුව සම්බන්ධ වෙන වෙබ් අඩවියක් නම් ඒ වගේවට අපි කියනවා මොන වෙබ් අඩවියද? ගතික වෙබ් අඩවි කියලා. එතනමද පරිශීලකයට පුළුවන් වෙබ් සේවාදායකයා හා ඍජුව සම්බන්ධ වෙන්න. එතකොට ගතික වෙබ් අඩවි වලදී පුතේ ආරක්ෂාව වැඩි කරන්න විශාල පියවර අනුගමනය කරන්න ඕනි ඒ වෙබ් එක නිර්මාණය කරන අය විසින්. එතන ප්‍රධාන වෙනස්කම් දෙකක් තියෙන ස්ථිතික සහ ගතික අතර. ස්ථිතික වෙබ් අඩවිය අන්තර්ගතය කාලයක් එකම විදිහට පවතිනවා. වෙනස් වෙන්නේ නැහැ. ගතික වෙබ් අඩවිය අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ස්ථිතික වෙබ් අඩවි වෙබ් සේවාදායකයා හා ඍජුව සම්බන්ධ වෙන්න බෑ. හැබැයි ගතික වෙබ් අඩවි වලට අපිට පුළුවන් වෙබ් සේවාදායකයා හා ඍජුව සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ අපිට වෙබ් සේවාදායකයාගේ තියෙන ඩේටාබේස් එකම ඍජුව පරිහරණය කරන්න පුළුවන්. ස්ථිතික වෙබ් අඩවි ආරක්ෂිත බවින් වැඩි, ගතික වෙබ් අඩවි ආරක්ෂිත බවින් අඩුයි. ඒක නිසා ඒගොල්ලෝ ආරක්ෂාව සඳහා විවිධ පියවර අනුගමනය කරනවා. හරි. ඔක මතක තියාගන්න ඕනේ. ස්ථිතික සහ ගතික වෙබ් අඩවි අතර මේ වෙනස මතක තියාගන්න ඕනේ. අපි පුතේ මම දැන් ගිය සතියේ මාතෘකාවක් ලියලා ඇති ස්ථිතික සහ ගතික වෙබ් අඩවි කියලා. එතන යටින් ලියමු ස්ථිතික සහ ගතික වෙබ් අඩවි කියලා මාතෘකාවක් ලියලා තියෙන්නේ. එහෙමනේ. එතන යටින් ලියමු ස්ථිතික වෙබ් අඩවියක් යනු එනපත ස්ථිතික වෙබ් අඩවියක් යනු වෙබ් අඩවියේ සන්දාරය වෙබ් අඩවියේ සන්දාරය එනපත අන්තර්ගතය වෙබ් අඩවියේ සන්දාරය නිරන්තරයෙන් වෙනස් නොවන වෙබ් අඩවියේ සන්දාරය නිරන්තරයෙන් වෙනස් නොවන වෙබ් අඩවි වේ. නිරන්තරයෙන් වෙනස් නොවන වෙබ් අඩවි වේ. මෙවැනි වෙබ් අඩවිවල පරිශීලකයාට මෙවැනි වෙබ් අඩවිවල පරිශීලකයාට වෙබ් සේවාදායකයා සමග වෙබ් සේවාදායකයා සමග වෙබ් සේවාදායකයා සමග වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ විය නොහැකි බැවින් වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ විය නොහැකි බැවින් වෙබ් අඩවිය ආරක්ෂිත වේ. ඍජුව සම්බන්ධ විය නොහැකි බැවින් වෙබ් අඩවිය ආරක්ෂිත වේ.
අලුත් ඡේදකෙන් ලියපු දේ. අලුත් ඡේදකෙන්. වෙබ් සංස්කාරක සරල වදන් සකසන මෘදුකාංග වෙබ් සංස්කාරක සරල වදන් සකසන මෘදුකාංග යනාදිය භාවිතයෙන් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කළ හැකි වේ. වෙබ් සංස්කාරක සරල වදන් සකසන මෘදුකාංග භාවිතයෙන් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කළ හැකි වේ. හරි. මම කියන එක පිළිබඳව පැහැදිලිව ඇහෙනවනේ නේ පාරින්ද? හරි. ඊළඟට පුතේ අපි ලියාගමු. ඡේදයක් ලියමු. එන අනුමාත්‍රකාවක් ලියුවත් කමන්නේ. ගතික වෙබ් අඩවි ගැන තමයි අපි ලියන්නේ. හොඳයි. ගතික වෙබ් අඩවි. උඩින් අපි මාතෘකාව ලියලා තියෙන්නේ. ලියමු. ගතික වෙබ් අඩවියක් යනු අලුත් ඡේදකින් ගතික වෙබ් අඩවියක් යනු වෙබ් අඩවියේ සන්දාරය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි වේ. මෙවැනි වෙබ් අඩවිවල පරිශීලකයාට වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ විය හැකි නිසා ආරක්ෂිත බව අඩු වගයක් ගන්නවා. දැන් මම මේ කියන දේවල් අනිත් අයට ඇහෙනව නේද? මම කියන. හරි පුතේ මේ කියන්නේ තනි කෙනෙකුට විතරක් ඇහෙන්නේ නැත්නම් මං හිතන්නේ සමහරට ඒ අර data එන ස්පීඩ් එකේ හරි එහෙම ගැටලුවක් වෙන්න පුළුවන්. පොඩක් එක චෙක් කරලා බලන්න. එහෙම වුණොත්. සමහරවිට Tamanට වුණා මීටින් එකකින් එකපාරට අයින් වෙලා ආයි ඇතුළත් වෙන්න පුළුවන්. සමහරට එතකොට ඇහෙන්න පටන් ගනීවි. හරි එහෙම චෙක් කරලා බලන්න. හරි ඔතනටම ලියමු පුතේ. ඔතනටම ලියමු. ඇහෙන්නේ නැත්නම් පුතේ ආයි මට පොඩ්ඩක් කියන්න.
දැන් මට මැසේජ් දෙකක් විතර වෙද්දිනවා ඇහෙන්නේ නැහැ කියලා ඒකයි. හරි. පුතේ මේ කොහොමම අහගෙන ඉන්නකො විනාඩියක්. දැන් අපි වෙබ් ඒ කියන්නේ ඩේටාබේස් එකක් හදනවා නම් ඔයාලා දන්නවා අපි කතා කරා කලින්ම දත්ත සමුදායක් නිර්මාණය කරද්දී විවිධ මෘදුකාංග තියෙනවා. හැබැයි අපිට අන්තර්ජාලයේ ඉඳගෙන ඉන්නේ වෙබ් එකක් එක්ක ඩේටාබේස් එකක් හදනවා නම් ඒ සඳහා විවිධ ලැන්ග්වේජස් තියෙනවා. පරිගණක භාෂා. දැන් අපි හිතන්නේ වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා භාෂා තියෙනවනේ. ඒතර මේ වෙබ් එකක් නිර්මාණය කරද්දී ඒ භාෂාවලම සමහර ගොඩක් ඒවා තියෙනවා ඩේටාබේස් එකක් හදන්න පුළුවන්. මොකද පුතේ වෙනමම ඩේටාබේස් එක හැදුවොත් වෙබ් එක වෙනමම හැදුවොත් ඔය දෙක ලින්ක් කරන්න يعني ඔය දෙක එකිනෙකට සම්බන්ධ කරන්න අපිට තව මේ මෘදුකාංගයක් ඕන වෙනවා. නිසා සමහර ලැන්ග්වේජස් තියෙනවා ඩේටාබේස් එකක් හදන්න යාම අවස්ථාව දෙනවා. તો ඩේටාබේස් එක යාම හදලා දෙනවා. උතර මේ PHP, JSP, ASP වගේ පුතේ ලැන්ග්වේජස් තියෙනවා. කියන්නේ පරිගණක වෙබ් අඩවි නිර්මාණය කිරීමේ භාෂා. කියන්නේ දැන් කාලේ පුතේ වැඩිපුර ජනප්‍රිය වෙන්නේ මේ වගේ භාෂාවන්. ඒ මොකද ගොඩක් දේවල්. ඒ කියන්නේ අපි වෙබ් එකක් හැදුවා. ඒ වෙබ් එක හරහා තමයි භාණ්ඩ විකුණන්නේ. නේ මේ වෙබ් එක හරහා තමයි ක්ලාස් එකක් කරන්නේ. උතර මේ වෙලාවට ඩේටාබේස් එකක් ඕනේ. දැන් ඔයාලා කවුද ක්ලාස් එකේ ඉන්නේ? අද කවුද ආවේ කියලා බලා ගන්න නම් අපිට ඩේටාබේස් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපි අර කිව්වේ ඩේටාබේස් එක රෙජිස්ටර් වෙන්න කියලා. ඒත් අපි ලේසියෙන් බලා ගන්න පුළුවන්. කොච්චර ළමයි ක්ලාස් එකේ ඉන්නවද? අද කී දෙනෙක් සම්බන්ධ වෙලාද? ඒක සම්බන්ධ වෙච්ච ගාන නම් දැනුත් බලා ගන්න පුළුවන්. හැබැයි සම්බන්ධ වුණු අය කවුද කියලා බලා ගන්න නම් ඩේටාබේස් එකක් අපිට ඕන. ඒතර පුතේ මේ ඩේටාබේස් එකක් නිර්මාණය කරන භාෂාවන් තියෙනවා. ඒ වෙබ් එකත් එක්කම ඒවා තමයි මම PHP, JSP, ASP ඔය වගේ CSS එක ලැන්ග්වේජස් තියෙනවා. ඒතර ඔයා වර්තමානයේ ඉගෙන ගන්නව නම් කිසියම් භාෂාවක් මේ PHP වගේ ඉගෙන ගත්තොත් ඔයාට තියෙන රැකියාව අවස්ථා ගොඩක් වැඩි. ඒ මොකද ගොඩක් ඒවා පුතේ වෙබ් අඩවිත් එක්ක යන්නේ. දැන් භාණ්ඩ අලෙවි කරන්න ගියත් එහෙමයි. කිසියම් ආයතනයක රෙජිස්ටර් වෙන්න ගියත් එහෙමයි. වෙබ් එකක් එක්ක යන්නේ. නේ? නිසා නිකන් ලැන්ග්වේජ් එකක් අපි Pascal හරි Python හරි නිකම්ම ඉගෙන ගන්නවට වඩා අර අන්තර්ජාලය එක්ක සම්බන්ධ වෙච්ච භාෂාවන් ඉගෙන ගන්නවා නම් ඒවට තමයි වර්තමානයේ ඉල්ලුම වැඩි. වැඩි ඉල්ලුමක් තියෙන්නේ. උතර මේ ගතික වෙබ් අඩවි නිර්මාණය කරන්නත් PHP, JSP, ASP ඒ වගේම CSS ඔය වගේ ලැන්ග්වේජස් භාවිතා කරනවා. අපි ලියමු පුතේ උතන්ටම ගතික වෙබ් අඩවි උතන්ටම ලියමු. ගතික වෙබ් අඩවි නිර්මාණය සඳහා ගතික වෙබ් අඩවි නිර්මාණය සඳහා PHP එක මෙහෙම ලියනවා නම් හොඳයි. PHP JSP ASP යනාදී භාෂාවන් භාවිතා කරනු ලබයි. යනාදී භාෂාවන් භාවිතා කරනු ලබයි. මෙවැනි වෙබ් අඩවි දත්ත පාදකයක් හා මෙවැනි වෙබ් අඩවි දත්ත පාදකයක් හා සම්බන්ධ වී පවතී. දත්ත පාදකයක් හා සම්බන්ධ වී පවතී. හරි. උදාහරණ කියලා ලියාගමු පුතේ. උදාහරණ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. විභාග
දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. තව එකක් වෙලාව පෙන්눔 කරන වෙබ් අඩවි. වෙලාව පෙන්눔 කරන වෙබ් අඩවි. ඒ කියන්නේ එක රටක නෙවෙයි පුතේ රටවල් ගොඩක වෙලාව පෙන්눔 කරන වෙබ් අඩවි තියෙනවනේ. එකම වෙබ්සයිට් එකේ. අන්න ඒ වගේම. වෙලාව පෙන්눔 කරන වෙබ් අඩවි. හරි. ඉතින් අපි දැන් කතා කරේ අපිට පුළුවන් අපි කතා කරා මුලින්ම වෙබ් අඩවි නිර්මාණය කළ හැකි කියන්නේ HTML භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කරන්න පුළුවන්. ඒකේ තර්කයක් නැහැනේ. උතර ඒකෙදි වෙබ් අඩවි නිර්මාණය කරද්දී වෙබ් අඩවිය කියන්නේ කේත පිළිබඳව හොඳ දැනුමක් ඕනේ. එහෙම එකක් අපි කතා කරා. උතර විස්වික් කියලා සංකල්පයකදී ගියසදී අපි කිව්වා කියන්නේ what you see is what you get කියලා මේ සංකල්පය මගින් අපිට හඳුන්වා දෙනවා චිත්‍රක අතුරු මුහුණත් සහිත වෙබ් අඩවි නිර්මාණයක් ගැන. චිත්‍රක අතුරු මුහුණතක් තියෙන වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග ගැන. උතර එහෙම වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහාම තියෙන මෘදුකාංග වර්ග දෙකක් කතා කරා. එකක් තමයි වෙබ් සංස්කාරක අනිත් එක සන්දාර කළමනාකරණ පද්ධති. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි. හොඳට මේ නම් දෙක මතක තියෙන්න ඕනි. වෙබ් සංස්කාරක සන්දාර කළමනාකරණ පද්ධති. ඊපස්සේ වෙබ් සංස්කාරක ගැන අපි කතා කරා. වෙබ් සංස්කාරක කියන්නේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික කේතය මෙහා ලබා දෙනවා. අපිට එතකොට HTML පිළිබඳව කිසිම දැනුමක් නැතිව වුවත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. හරි. ඒ HTML ගැන දැනුම තියෙනවා නම් වැඩිය හොඳයි. හැබැයි දැනුමක් නැතිව වුණත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම මෘදුකාංග අපි වර්ග කීපයක් කතා කරා. CK editor, Blogriffin, ඊට පස්සේ Composer ඔය වගේ. ඒවා පුතේ නොමිලේ දෙන ඒවා. ඊට අමතරව Microsoft Front Page, Visual Studio, SharePoint Designer, Dreamweaver ඔය වගේ softwares. ඊට පස්සේ තවම අපි සන්දාර කළමනාකරණ පද්ධති ගැන කතා කරේ නැහැ. අපි තව දෙයක් කතා කරා අතරමැදදී ස්ථිතික වෙබ් අඩවි සහ ගතික වෙබ් අඩවි කියලා. ස්ථිතික වෙබ් අඩවියේ සන්දාරය ඒ විදිහටම තියෙනවා. ගතික නිරන්තරයෙන් වෙනස් වන සන්දාරයක් සහිත නම් ඒවට අපි කියනවා ගතික වෙබ් අඩවි. හරි. සාමාන්‍ය ගතික වෙබ් අඩවියක ඩේටාබේස් එකක් තියෙනවා. අපි ওই වගේ දේවල් ටිකක් දැන් කතා කරා. දැන් කතා කරන්න හදන්නේ පුතේ අර කලින්ම කියපු කොටස් දෙකෙන් එකක් ගැන දැන්. එහෙනම් අපි කිව්වා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි වෙබ් සංස්කාරක අනිත් එක සන්දාර කළමනාකරණ පද්ධති. ඒතර සන්දාර කළමනාකරණ පද්ධති මේ CMS වෙන content management system සන්දාර කළමනාකරණ පද්ධති. මේක පුතේ වෙබ් අඩවියේ අන්තර්ගතය නිර්මාණය කරනවා විතරක් නෙවෙයි. එයා ඒක කළමනාකරණය කරන්නත් අවස්ථාව දෙනවා. ඒ කියන්නේ පුතේ වෙබ් අඩවිය නිර්මාණයට ඕන නම් ඒකේ සන්දාරය වෙනස් කරන්න. ඒ වගේම වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරන්න අපි පුතේ වෙබ් අඩවියක් හදලා අපේ කම්පියුටර් එකේ තියන් හිටියට වැඩක් නැහැ. එතකොට පේන්නේ අපිට විතරයි. අපි අපේ වෙබ් අඩවිය පොදු තැනක ගබඩා කරන්න වෙනවා. ඒ කියන්නේ සර්වර් එකක. අතට එතනට ගිහලා හැමෝටම ඒක බලන්න පුළුවන්. සර්වර් එකක තියෙන්න ඕනේ. අතට පුතේ මේ වෙබ් අඩවිය නිර්මාණය කරන්න, ඒකේ අන්තර්ගතය කළමනාකරණය කරන්න, එනේ ඒවා වෙනස් කරනවා නම් වෙනස් කරන්න. හරි. ඒ වගේම වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරන්න, ඉන්නේ පබ්ලිෂ් කරනවා කියන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ කරන්න. හරි මේ සියලු දේවල් වලට පහසුකම් ලබා දෙනවා සන්දාර කළමනාකරණ පද්ධති. අපි පොතේ වෙබ් සංස්කාරකයකින් වෙබ් අඩවිය හැදුවොත් ප්‍රකාශයටපත් කරන්න අපි වෙනමම දේවල් කරන්න වෙනවා. අදාළ මෘදුකාංගය උදව් කරන්නේ නැහැ. හැබැයි සන්දාර කළමනාකරණ පද්ධතිය එහෙම නෙවෙයි. එයා වෙබ් අඩවිය නිර්මාණය කරන්න, ඒකේ අන්තර්ගතය වෙනස් කිරීම වලට ලක් කරන්න, වෙබ් අඩවිය අන්තර්ජාලයට පබ්ලිෂ් කරන්න නේ ප්‍රකාශයටපත් කරන්න මේ සියලුම දේවල් වලට අවස්ථාව ලබා දෙනවා වෙබ් සංස්කාරක මෘදුකාංග. ඒක නිසා පුතේ සන්දාර
කළමනාකරන පද්ධති මෘදුකාංග. ඒක නිසා වෙබ් සංස්කාරකයටත් වඩා ලේසි සන්දාර කළමනාකරන පද්ධතියක් පාවිච්චි කරන එක. මොකද වෙබ් අඩවියට කරන්න ඕනි හැම දෙයකම එයා පහසුකම් දෙනවා. මේ සන්දාර කළමනාකරන පද්ධති මෘදුකාංග. ඒතර මේ සන්දාර කළමනාකරන පද්ධති මෘදුකාංගයකින් අපි වෙබ් අඩවියක් පුතේ නිර්මාණය කරනවා නම් එයා අපිට ටෙම්ප්ලේට් දෙනවා. සැකිලි දෙනවා. ඔයාලට මතක ඇති අපි PowerPoint වලදී කතා කරා PowerPoint වල අපිට ස්ලයිඩ් එකේ ලේඅවුට් එක දෙනවා ආකෘතිය. අපි කියන්නේ කදා පිරිසැලසුම කියලා. ඒක මතක තියෙන්න ඕන පේපර් එකෙත් ඒක හැමදාම අහනවා. කදා පිරිසැලසුම. උතර පුතේ මේ ස්ලයිඩ් එකේ ලේඅවුට් එක දෙනවා වගේම අපිට සන්දාර කළමනාකරන පද්ධතිවලදී අපේ වෙබ් අඩවියේ ආකෘතිය ඕනනම් දෙනවා. එනේ කලින් සකස් කරපු ආකෘති ලස්සන ආකෘති එයා අපිට දෙනවා. උතර අපිට පුළුවන් කැමති නම් එහෙම ආකෘතියක් භාවිතා කරලා ඒ ආකෘතියට විවිධ දේවල් ඇතුළත් කරන්න. ඔව්. මගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා දැන් ස්ටැටික් සහ ඩයිනමික් අයිති වෙන්නේ මොකටද කියලා. හරි ඒක හොඳ ප්‍රශ්නයක්. ස්ටැටික් වෙබ් අඩවි කියන්නේ ස්ථිතික වෙබ් අඩවි කියන්නේ පුතේ ඒවා හදන්නේ වෙබ් සංස්කාරක වලින්. හරිද ස්ථිතික වෙබ් අඩවි වගේ ඒවා. තව ටිකකින් කියන්න ගතික වෙබ් අඩවි හදන්නේ මොන වයින්ද කියලා තේරුම් ගන්න දැන් පුළුවන්. දැන් මම කියවනේ පුතේ සන්දාර කළමනාකරන පද්ධති වලින් වෙබ් අඩවිය හදන්න ඒකේ අන්තර්ගතය වෙනස් කරන්න ඒ වගේම ඕනනම් අපිට දැන් වෙබ් අඩවියේ සැකිලි ලබා දෙනවා ටෙම්ප්ලේට්ස් මේ ටෙම්ප්ලේට් වලින් පුතේ අපිට පුළුවන් අපිට කැමති වර්ගයේ ටෙම්ප්ලේට් එකක් තෝරගෙන ආකෘතියක් තෝරගෙන එහෙම නෙමෙයි නොමිල දෙන ඒවාක් තියෙනවා සල්ලි වලට දෙන ඒවාක් තියෙනවා ආකෘතියක් තෝරගෙන ඒකට අපේ විස්තර ටික දාන්න වෙබ් එකක ආකෘතියක් අපිට ඕනනම් තෝරගෙන ඒකට අපේ විස්තර ටික ඇතුළත් කරන්න පුළුවන්. උතර ඕනනම් අපි නිකන් බලමු එහෙම ටෙම්ප්ලේට් එකක්. එහෙම කෙලින්ම ටෙම්ප්ලේට් එක පාට හොයාගන්න බෑ මට පෙන්නන්න තියෙන එකක් මේ මම බැලුවේ. හරි මම ඉමේජස් ටිකක් පෙන්නන්නම් ඒ ටෙම්ප්ලේට් සම්බන්ධයෙන්. මේ තියෙන පුතේ වෙබ් ටෙම්ප්ලේට්ස්. ඒ කියන්නේ මේ ටෙම්ප්ලේට්ස් අපිට දැන් මෙහෙම එකක් ගත්තම අපිට මෙන්න ටෙම්ප්ලේට් එකක් පේනවද දන්නේ නැහැ ඔයාලට. හරි ඒ ටෙම්ප්ලේට් එකට අපිට අපේ විස්තර ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. කොහොම ටෙම්ප්ලේට් එක ඔය තියෙන්නේ. මේ පින්තූර අයින් කරලා අපිට පින්තූර ඇතුළත් කරන්න පුළුවන්. වෙබ් ටෙම්ප්ලේට්ස්. හරි එහෙම ටෙම්ප්ලේට්ස් ඕන තරම් තියෙනවා මේ තියෙන එක ටෙම්ප්ලේට්ස්. අපිට ක්ලික් කරාම මේ වෙබ් එකට යන්න පුළුවන් මේගොල්ලන්ගේ. අදාළ ටෙම්ප්ලේට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ටෙම්ප්ලේට් එක මේ තියෙන ටෙම්ප්ලේට් වෙබ් ඩිසයින් ටෙම්ප්ලේට් මේ ওই වගේ. හරි ඒ කියන්නේ එයා කියන විදිහට වෙබ් අඩවියක් හදන්න පුළුවන්. වෙබ් ප්‍රශ්නේ තියෙන්නේ පුතේ අපි තමන මම අපේ ස්කෝල්ට වෙබ් ඩිසයින් ටෙම්ප්ලේට් එකක් ගන්නවා ෆ්‍රී එකක්. හරි මම ෆ්‍රී ටෙම්ප්ලේට් එකක් අරගෙන මම ඒකෙන් වෙබ්සයිට් එකක් මම කියන එක ඇහෙනවද පුතේ? මගේ මේක එකපාරට ස්ක්‍රීන් එකේ වීඩියෝ එක එකපාරට මේ වෙලා තියෙන්නේ. හරි. හරි. පුතේ අපිට මේ දැන් ටෙම්ප්ලේට් එකක් අරගෙන එහෙම හදුවාම දැන් මම එකක් අරගෙන අපේ ස්කෝල්ට හදනවා. අපේ අල්ලපු ස්කෝලයක් හරි තව එකක් ඒ වගේම ටෙම්ප්ලේට් එකක් ගන්නවා. උතර ප්‍රශ්නේ වෙන්නේ පුතේ අපි දෙගොල්ලන්ගේම වෙබ්සයිට් එක වගේ. උතර කවුරුවත් ඒකට කැමති වෙන්නේ නැහැ. මේ අපේ ස්කෝලේ වෙබ්සයිට් එක වගේම තව එකක් තියෙනකොට. ඒ නිසා මේ ටෙම්ප්ලේට් නොමිල ගත්තම එහෙම පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා ටෙම්ප්ලේට් සල්ලි වලට ගන්නව නම් ටිකක් වැඩි මුදලක් දීලා එහෙම ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ටෙම්ප්ලේට් එකම පුතේ වෙනස් කරන්න.
අපි ටෙම්ප්ලේට් එකක් අරගෙන ඒක වෙනස් කරනවා. හැබැයි වෙනස් කරන්න නම් අන්න පරිගණක භාෂා පිළිබඳව දැනුම ඕනේ. මෙතනදී ඕනේ HTML පිළිබඳව දැනුම නෙවෙයි. ඔය CSS, PHP වගේ ඒවා පිළිබඳව දැනුම. එතකොට අපිට පුළුවන් ටෙම්ප්ලේට් එකක් අරගෙන වෙනස් කරන්න. ඒ කියන්නේ අපි හරියට මේක වාහනයක් අරගෙන මොඩිෆයි කරනවා වගේ වැඩක්. හරිද? අපිට ටෙම්ප්ලේට් එක අරගෙන වෙනස් කිරීම වලට ලක් කරන්න පුළුවන්. ගතික වෙබ් අඩවියක ඩේටාබේස් වල ආරක්ෂාවට ඒ කියන්නේ අපි අර ඒගොල්ලෝ HTTPS කියන ප්‍රොටෝකෝල්ස් පාවිච්චි කරනවා. හරි. ඩේටාබේස් එකට රෙජිස්ටර් වෙන්න දෙන්නේ ඊමේල් එකක් තියන අයට විතරයි. උතර ඊමේල් එකක් හදන්න නම් එයාගේ ටිකක් විස්තර දාන්න ඕනේ. ඒ කියන්නේ කාට හරි තේවි නෑ. බොරු විස්තර දාලා ඊමේල් එකක් හදන්න පුළුවන් නේ කියලා. ඔව් පුළුවන් තමයි. හැබැයි ඊමේල් එකක් තියන අයට විතරයි සාමාන්‍ය ලොග් වෙන්න දෙන්න. ඒතර වෛරස් එකකට වගේ මේකට ලොග් වෙන්න බෑ. මොකද ඊමේල් එකක් හදන්න බෑ වෛරස් එකක් කරා. මොකද දැන් ඊමේල් එකක් හදද්දි ෆෝන් නම්බර් එකක් ඉල්ලනවනේ. සමහරවිට ෆෝන් එකට මැසේජ් එකක් යවනවා. ඒ වගේ ඒගොල්ලෝ ආරක්ෂාවට ගතික වෙබ් අඩවිවල ඩේටාබේස් එකට යන්න දෙන්නේ යම් යම් සීමාවන් වලට යටත්ව. දැන් සමහර දැන් අපිටම ඔය EDU pub එකේ එහෙම ලොග් වෙන්න දෙන්නේ ගුරුවරයෙක් බව එයා පෙන්වන්න ඕනේ. හරිද? ළමයෙක් විදියට ලොග් වෙන්නත් පුළුවන්. හැබැයි පෙන්වන්න ඕනේ මම මේ පාසලේ ළමයෙක්. කියන්නේ පොඩි පොඩි දේවල් ඇතුළත් කරලා තියෙනවා. ඔව් අපිට අවශ්‍ය විදියට ටෙම්ප්ලේට්ස් නැත්නම් පුතේ අපිට HTML වලින් ටෙම්ප්ලේට් මාරු කරන්න බෑ. මම අහන ප්‍රශ්නයකටත් උත්තර දෙන්නේ. HTML වලින් පුළුවන් නිකන් ටැග්ස් ටිකක් ලියලා වෙබ් පේජ් එකක් හදන්න විතරයි. හැබැයි ටෙම්ප්ලේට් මාරු කරන්න නම් CSS, PHP වගේ ලැන්ග්වේජස් පිළිබඳව දැනුමක් ඕනේ. ඒතකොට ටෙම්ප්ලේට් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට මම මේ කිව්වේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංගයකදී එයා අපිට මේ සරල ඔයාලට මතක තියාගන්න ඕන ටික කියන්නේ. සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංගයකදී එයා අපිට වෙබ් අඩවිය නිර්මාණය කරන්න, වෙබ් අඩවිය අන්තර්ගතය කළමනාකරණය කරගන්න, ඒ වගේම වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරන්න අවශ්‍ය ඔක්කොම පහසුකම් ටික සපයනවා. නිර්මාණයට, සන්දානයේ කළමනාකරණයට, ප්‍රකාශයටපත් කරන්න අවශ්‍ය සියලු පහසුකම් සපයනවා. ඒ වගේම පුතේ අපිට වෙබ් අඩවිය නිර්මාණය කරද්දී කැමති නම් ටෙම්ප්ලේට්ස් කලින් හදපු ආකෘති භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ ආකෘතිය වෙනස් කිරීමක් කරන්න ඕන නම් ඔයාට කරන්න වෙන්නේ අර CSS PHP වගේ දැනුම භාවිතා කරලා වෙබ් අඩවිය ආකෘතිය වෙනස් කරගන්න. හරි. සාමාන්‍ය පුතේ ගතික වෙබ් අඩවි මේවල ඩේටාබේස් එකක් තියෙනවනේ. එතකොට මේ සන්දාර කළමනාකරණ පද්ධති වලින් හදන්නේ පුතේ ගතික වෙබ් අඩවි. ඒ කියන්නේ සන්දාර කළමනාකරණ පද්ධතියකින් ස්ථිතික වෙබ් අඩවියක් හදන්න බැරි කමක් නැහැ. ඒකට සන්දාර කළමනාකරණ පද්ධතිය තියෙන්නේ ගතික වෙබ් අඩවි නිර්මාණය කරන්න. ඒ සඳහා අවශ්‍ය පහසුකම් මේකේ තියෙනවා. ඒතර එයා පුතේ ඩේටාබේස් එක හදන්න අපිට අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ සන්දාර කළමනාකරණ පද්ධති භාවිතා කරලා අපිට වෙබ් එකට ඕන tables අතර relationships ඒ ඔක්කොම දාන්න දෙනවා. ඒතර අපි කියන ඩේටාබේස් එක දත්ත සමුදාය නිර්මාණය කරන්නත් අවස්ථාව සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග මගින් ලබා දෙනවා. ඒක නිසා අපිට වමනාකාරී ඉතා හොඳ තත්වයේ වෙබ් අඩවියක් උසස් තත්වයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග භාවිතයෙන්. මතක තියාගන්න ඕනේ. හරි. උතර වෙබ් අඩවි නිර්මාණය කිරීම අපි මෘදුකාංග දෙකක් කතා කරානේ. එකක් වෙබ් සංස්කාරක. ඒක සරල වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. ඒකෙන් බොහෝ විට හදන්නේ ස්ථිතික වෙබ් අඩවි. අනිත් එක සන්දාර කළමනාකරණ පද්ධති. සන්දාර කළමනාකරණ පද්ධතියකින් වෙබ් අඩවිය නිර්මාණය කරන්න පමණක් නෙවෙයි. වෙබ් අඩවිය අන්තර්ගතය වෙනස් කරන්න, වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරන්න, ඒ සියලුම දේවල් වලට පහසුකම් ලබා දෙනවා. ඒ කියන්නේ පුතේ වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරන්න නම් අපිට සර්වර් කම්පියුටර් එකක් ඕනේ. ඒතර සර්වර් කම්පියුටර් එකකට අවශ්‍ය පහසුකම් එයා දෙනවා. අපි සර්වර් කෙනෙක් හොයාගන්න ඕනේ නැහැ. එයාම සර්වර් කෙනෙක් ලබා දෙනවා. උදාහරණයක් සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග වලට උදාහරණ තමයි Joomla. Joomla කියලා මෘදුකාංගයක් තියෙනවා. ඊට පස්සේ WordPress, Drupal ඔය වගේ මෘදුකාංග තියෙනවා. Joomla, WordPress, Drupal. ඔය මතක තියාගන්න ඕනි. මේ සන්දාර
කළමනාකරන පද්ධති මෘදුකාංග. දැන් පුතේ අපි Joomla වෙබ්සයිට් එක වෙබ් අඩවිය ගත්තොත් Joomla වෙබ් අඩවිය මගින් අපිට වෙබ්සයිට් එකක් හදන්න Joomla කියන මේ software එක මගින් ඒකේ වෙබ් එකක් තියෙන්නේ. ඒ software එක මගින් අපිට වෙබ් එකක් හදන්න වෙබ් එක අන්තර්ජාලයේ ගබඩා කරන්න servers domains ඔක්කොම දෙනවා. වෙබ් එකට නමත් එයාම අරන් දෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයාගෙන් පුතේ අපි වෙබ් එකට නම ගත්තම අපි නොමිලේනේ ගන්නෙ. සාමාන්‍යයෙන් වෙබ් එකකට නමක් ගන්න ඩොමේන් එකක් ගන්න සල්ලි ගෙවන්න ඕන. නොමිලේ ගත්තම එයාලගේ නමේ කොටසකුත් මේක ඇතුළට දාලා තියෙනවා. ඒ කියන්නේ අපි වෙබ්සයිට් එකක් හදනවා නම් ඉස්කෝලේකට Joomla කියන වචනයත් ඔය ඉස්කෝලේ නමේ තියෙනවා එතකොට. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නමත් ඇතුළත් කරනවා නොමිලේ දෙන නිසා. මොකද එහෙම අපි කරන්නේ නැහැ නොමිලේ ගන්නෙ නැහැ. මොකද නොමිලේ ගත්තොත් තව නම එක ඇල්ලකුත් තියෙනවනේ වෙනත් අපිට අදාළ නැති කොටසකුත්. අපිට නිකන් වෙබ්සයිට් එකක් ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේ වගේ වෙබ් සර්වර් කෙනෙකුගේ. ඒතර මතක තියාගන්න ඕනේ දේ පුතේ ගති මොනවද සන්දාර කළමනාකරන පද්ධතියකින් වෙබ් අඩවිය නිර්මාණය කරන්න සන්දාරය කළමනාකරණය කරන්න ඒ වගේම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන්න අවශ්‍ය සියලු පහසුකම් සපයනවා. හරි වෙබ් එකට නමක් සර්වර් කෙනෙක් ඔක්කොම පහසුකම් සපයනවා. හරි එහෙම පහසුකම් සපයද්දී එයාලා මොනවා හරි ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්න ඒක කරන්නේ. උතර අපේ වෙබ්සයිට් එකේ URL එකේ ඒගොල්ලන්ගේ නමේ කොටසක් දාන්න පුළුවන්. නා අපේ වෙබ්සයිට් එකේ ඒක අපේ අවසරයකින් තොරව ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. ඒ වගේ දේවල් කරනවා මේ සන්දාර කළමනාකරන පද්ධතියකින් නොමිලේ අර පහසුකම් ටික ගත්තොත්. උතර සන්දාර කළමනාකරන පද්ධති මෘදුකාංග වලට උදාහරණ තමයි Joomla, WordPress, Drupal. Joomla, WordPress, Drupal කියන්නේ සන්දාර කළමනාකරන පද්ධති මෘදුකාංග වලට උදාහරණ කීපයක්. සන්දාර කළමනාකරන පද්ධතිය කියන පුතේ අර ටෙම්ප්ලේට්ස් එහෙම නොමිලේ දෙන නිසා ඒ ටෙම්ප්ලේට්ස් ඕන වෙනස් කිරීම වලට ලක් කරන්න නම් ටෙම්ප්ලේට් එක අපිට ආකෘතිය වෙනස් කරන්න නම් අපිට දැනුම තියෙන්න ඕනි CSS, PHP වගේ ලැන්ග්වේජස් ගැන. හරි මම මේ බාහිර දේවලුත් එක්ක ඔයාලා අහන ප්‍රශ්නත් එක්ක පොඩි වැඩි විස්තරයක් කරේ. නෝට් එක දුන්නා පොඩ්ඩක් ඒක කියවලා බලන්න. ඒ කොටස පමණක් මතක තබා ගත්තම ඇති. හරි. අපි ලියමු සන්දාර කළමනාකරන පද්ධති මෘදුකාංග. සන්දාර කළමනාකරන පද්ධති. එතන ඉස්සරහින් ලියන්න පුතේ content management system. Content management system CMS software මේ තියෙන්නේ. හරි කොහොමද ලියා ගන්න content management system කියලා. හරි අපි අතට යටින් ලියමු වෙබ් අඩවියක් නිර්මාණයට සන්දාරය ගින අන්තර්ගතය සන්දාරය කළමනාකරණයට සහ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට සන්දාර කළමනාකරන පද්ධති මෘදුකාංග මගින් පහසුකම් සපයයි. සන්දාර කළමනාකරන පද්ධති මෘදුකාංග මගින් පහසුකම් සපයයි.
මෙම මෘදුකාංගය මගින් වෙබ් අඩවි නිර්මාණය ඉතා පහසු වන අතර වඩාත් ජනප්‍රියතම වෙබ් නිර්මාණ මෘදුකාංගය වේ. වඩාත් ජනප්‍රියතම වෙබ් නිර්මාණ මෘදුකාංගය වේ. අලුත් ඡේදකින් ලියමු පුතේ. මෘදුකාංගය මගින් වෙබ් අඩවිය නිර්මාණයට අවශ්‍ය සැකිලි වරහන් ඇතුලේ පුතේ ලියමු ටෙම්ප්ලේට්ස් නිර්මාණයට අවශ්‍ය සැකිලි වරහන් ඇතුලේ ටෙම්ප්ලේට්ස් සපයන අතර එමගින් පහසුවෙන් වෙබ් අඩවිය නිර්මාණය කළ හැකිය. CSS capital ලියන්න CSS PHP JavaScript යන භාෂා පිළිබඳව දැනුමක් ඇතනම් මෙම සැකිලි අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි වේ. ආයෙම අලුත් ඡේදකින් ලියමු. ගතික වෙබ් අඩවි නිර්මාණයට සන්ධාර කළමනාකරණ පද්ධති මෘදුකාංග CMS ගතික වෙබ් අඩවි නිර්මාණයට සන්ධාර කළමනාකරණ පද්ධති මෘදුකාංග භාවිතා කරනු ලබයි.
හරි. පුතේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග වලට උදාහරණ කීපයක් තියෙනවා. ඒව ලියාගමු දැනටි උදාහරණ කියලා. ජෝම්ලා මේව මතක තියාගන්න ඕනි නම් ජෝම්ලා WordPress and Drupal. Joomla, WordPress, Drupal. Joomla, WordPress, Drupal. හරි. ඔය මෘදුකාංග තුනම පුතේ open source ඒවා විවෘතකේත මෘදුකාංග. ඒ කියන්නේ මෙයා නොමිල දෙන්නේ අන්තර්ජාලය හරහා ඔක භාවිතා කරලා අපිට හරි පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. මතක තියාගන්න ඕනේ. අපි දැන් කතා කරේ පුතේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකක් ගැන. එකක් තමයි වෙබ් සංස්කාරක, අනිත් එක සන්දාර කළමනාකරණ පද්ධති කියලා. ඒ වගේම වෙබ් අඩවියක් නිර්මාණය කරන්න ගියාම එක ඒ කියන්නේ කාර්යයන් කරන අය ඉන්නවා. දැන් උදාහරණයක් ඔයාලට මතක ඇති අපි කතා කරා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එතකොට එතන ඉන්නවා පද්ධති සංවර්ධකයෙක් නේ පද්ධතිය කෝඩ් ලියන කෙනා. ඊට පස්සේ ඩිසයිනර් කෙනෙක් ඉන්නවා. අර සිස්ටම් ඇනලිස්ට් පද්ධති විශ්ලේෂක කෙනෙක් ඉන්නවා. නේ පරීක්ෂා කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේ ඉන්නවනේ විවිධ රැකියාව විවිධ කාර්යයන් තියෙනවනේ. ඒ වගේ වෙබ් අඩවියක් නිර්මාණය කරනකොටත් එහෙමයි. වෙබ් අඩවියේ විවිධ භූමිකාවන් يعني විවිධ කාර්යයන් කරන පිරිසක් ඉන්නවා. සමහර වෙලාවට මුළු වෙබ් අඩවියම හදන්නේ මේ එකම එකම කෙනා වෙන්න පුළුවන්. හැබැයි අපි වෙබ් අඩවියේ මෙන්න මේ කාර්යයන් කරන අයට මේ කෙනා කියලා කියනවා නම් කරනවා. ඒතර වෙබ් අඩවියක පුතේ මුලින්ම වෙබ් ඕතර් කියලා කෙනෙක්. අපි කියන වෙබ් නිර්මාපක. ඒතර වෙබ් නිර්මාපක කරන්නේ එයා තමයි වෙබ් අඩවියට අවශ්‍ය අතුරු මුහුණතේම සැලසුම් කරන්නේ. දැන් වෙබ් අඩවියට අපි කොලයක අඳිනවා වෙන්න පුළුවන් මේක නේද? හරි යා කියන වෙබ් අඩවිය මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. අපි ඒකට කියනවා වෙබ් නිර්මාපක වෙබ් ඕතර්. එයා වෙබ් අඩවියට අවශ්‍ය අතුරු මුහුණත සැලසුම් කරනවා. ඒ වගේම වෙබ් එඩිටර් වෙබ් සංස්කාරක කියලා කෙනෙක් ඉන්නවා. වෙබ් සංස්කාරක තමයි පුතේ වෙබ් අඩවියට අවශ්‍ය කේත ලියන්නේ. ඉතින් HTML වලින් කේත ලියනවනම් එයා තමයි වෙබ් සංස්කාරක. එතන CSS PHP මොනවා හරි භාෂාවක් භාවිතා කරලා කේත ලියන කෙනා අපි කියනවා වෙබ් සංස්කාරක. ඒතර වෙබ් සංස්කාරකට අයිති කාර්යයන් තියෙනවා. එයා කේත ලිවීම පමණක් නෙවෙයි. දැන් ඔයා පේපර් එකට ලියන එක විතරක් නෙවෙයිනේ කරන්නේ ලියලා ඉවරුනහම. පේපර් එකේ දෝෂ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. එහෙමද? දෝෂ තියෙනවනම් ඒව නිවැරදි කරනවනේ. ඒතර මේකෙදිත් එහෙමයි. වෙබ් සංස්කාරක කරන්නේ කේත ලිවීම පමණක් නෙවෙයි. එයා එකේ දෝෂ තියෙනවනම් ඒව පරීක්ෂා කරලා ඉවත් කිරීමට ලක් කරනවා. ඒතර වෙබ් සංස්කාරක කරන්නේ ඒක. ඊට අමතරව වෙබ් ප්‍රකාශක. මොකද අපි ඉස්සෙල්ලත් කිව්වා වෙබ් අඩවියක් නිර්මාණය කරාට විතරක් වැඩක් නැහැ. ඒ වෙබ් අඩවිය අන්තර්ජාලය තුල ප්‍රකාශනපත් කරන්න ඕනේ. අන්තර්ජාලය තුල ප්‍රකාශනපත් කරන්න වෙනවා. අනේ ප්‍රකාශනපත් කරන්න කෙනෙක් ඉන්නවා. අපි යාට කියනවා වෙබ් ප්‍රකාශක කියලා. ඒතර වෙබ් ප්‍රකාශක කරන්නේ වෙබ් අඩවිය ප්‍රකාශනපත් කරනවා. ඒ වගේම වෙබ් පරිපාලක අපි කියන වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර්. වෙබ් පරිපාලක කරන්නේ අපේ වෙබ් අඩවියේ දත්තපාදකය ඒ වගේම වෙබ් අඩවියේ සේවාදායකය නඩත්තු කිරීම කරනවා. අපිට වෙබ් සේවාදායකයක් ඕනේ, සර්වර් කම්පියුටර් එකක්. ඒ වගේම වෙබ් එකේ ඩේටාබේස් එකක් තියෙන්න පුළුවන්. ගතික වෙබ් අඩවිවල නම් අනිවාර්යයෙන් තියෙනවා. උතර මෙන්න මේ වෙබ් සේවාදායකය හා දත්තපාදකය නඩත්තු කිරීම කරන්නේ කවුද? වෙබ් පරිපාලක, ඇඩ්මිනිස්ට්‍රේටර්, වෙබ් පරිපාලක. ඒ වගේම තමයි අන්තිමට ඉන්නවා මේ අපි වෙබ් අඩවියේ පරිශීලකයෝ. වෙබ් අඩවිය පරිහරණය කරන අය. උතර අපි කතා කරනවා පුතේ වෙබ් අඩවියක් නිර්මාණය ආශ්‍රිතව භූමිකාවන් කිහිපයක් කරන කාර්යයන් කිහිපයක්. පළවෙනි එක්කෙනා තමයි වෙබ් ඕතර්, වෙබ් නිර්මාපක. වෙබ් නිර්මාපක කරන්නේ මතකද දන්නේ නැහැ දැන්. එයා කරන්නේ වෙබ් අඩවියට අවශ්‍ය
සැලසුම නේ අතුරු මූණට සැලසුම් කරන එක. ඉන්ටර්ෆේස් එක. කොහොමද අතුරු මූණට තියෙන්න ඕනේ? කොතනද පින්තූර එන්න ඕනේ? කොතනද වීඩියෝ එකක් එන්න ඕනේ? නිවුස් ටිකක් යවන්න නම් කොතනද ඒක යන්න ඕනේ? මේ අතුරු මූණ සැලසුම් කරනවා. ඊට පස්සේ අපි වෙබ් සංස්කාරක ගැන කිව්වා. ලේසි සංස්කාරක එයා තමයි එඩිටර්. එයා තමයි අදාළ කේත ලියන්නේ සහ කේතවල දෝෂ තියෙනවා නම් අනේ දෝෂ නිවැරදි කරන්නේ වෙබ් සංස්කාරක. දැන් වෙබ් අඩවිය පුතේ සැලසුම් කරා. වෙබ් සංස්කාරක වෙබ් අඩවිය හැදුවා. දැන් අපි වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන්න ඕනේ. කවුද ඒකට ඉන්නේ? වෙබ් ප්‍රකාශක. අපිට වෙබ් පබ්ලිෂර් වෙබ් ප්‍රකාශක තමයි වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන්නේ. ඊට අමතරව ඉන්නව කෙනෙක් වෙබ් අඩවිය වෙබ් පරිපාලක වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් එයා වෙබ් සේවාදායකයා හා මේ සර්වර් කම්පියුටර් වෙබ් සේවාදායකය එවගේ දත්තපාදක වලට අදාළ නඩත්තු කටයුතු කරනවා. වෙබ් සේවාදායකය ඒ වගේම ඩේටාබේස් දත්තපාදක වලට අදාළ නඩත්තු කිරීම කරන්නේ කවුද? වෙබ් පරිපාලක ඇඩ්මිනිස්ට්‍රේටර් කියන කෙනා. ඒ වගේම තමයි වෙබ් පරිශීලකයෝ ඒගොල්ලෝ වෙබ් අඩවිය පරිහරණය කරනවා. මෙන්න මේ අය පුතේ අපි කියනවා වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිතව තියෙන භූමිකා. වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිතව තියෙන රෝල්ස් මේ කාර්යයන් කීපයක් තමයි අපි මේ කියන්නේ. හරි? කාර්යයන් තමයි ඉන්න අය තමයි වෙබ් කවුද? මුලින්ම ඕතර් වෙබ් නිර්මාපක වෙබ් සංස්කාරක වෙබ් ප්‍රකාශක වෙබ් පරිපාලක පරිශීලකයෝ. ඔන්න ඒ කාර්යයන් පහ පිළිබඳව නේ ඔය රෝල්ස් එයාගේ කාර්යභාරයන් පහ පිළිබඳව අපි කතා බහක් ලක් කරනවා. මම විතර මතක තියාගන්න ඕන පේපර් එකේ අහවි පොඩි ප්‍රශ්න වලට කවුද මේක කරන්නේ? වෙබ් අඩවියේ කේත කිරීම, දෝෂ පරීක්ෂා කිරීම කරනු ලබන්නේ කවුද කියලා අහවි. උතර අපිට කියන්න වෙනවා වෙබ් කවුද සංස්කාරක තමයි කේත ලිවීම, දෝෂ පරීක්ෂා කිරීම යනාදී කාර්යයන් ටික කරන්න කියලා. හරි? අපි ලියාගමු පුතේ මාතෘකාවක් වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිත භූමිකා. වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිත භූමිකා. හරි. ලියමු. වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී එක් එක් පුද්ගලයන්ට අයත් භූමිකා කිහිපයක් එන කාර්යයන් කියන එක. එක් එක් පුද්ගලයාට අයත් කාර්යයන් කිහිපයක් එහෙම ලියමු. කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. එක් එක් පුද්ගලයාට අයත් කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. හරි. අපි ලියමු පුතේ පළවෙනි එකේනා වෙබ් නිර්මාපක. පළවෙනි එකේනා වෙබ් නිර්මාපක. එතන ඉස්සරහින් ඉරි කැලක් ගහලා ලියමු. වෙබ් නිර්මාපක කියලා. වෙබ් අඩවියේ අතුරු මුහුණත සැලසුම් කරයි. වෙබ් නිර්මාපක එතන ඉස්සරහින් ලියන්න වෙබ් අඩවියේ අතුරු මුහුණත සැලසුම් කරයි. වෙබ් අඩවිය අතුරු මුහුණත සැලසුම් කරනවා. ඊළඟ වෙබ් සංස්කාරක ඊළඟ කියනවා වෙබ් සංස්කාරක එතන ලියමු කේත ලිවීම දෝෂ පරීක්ෂාව හා කේත ලිවීම දෝෂ පරීක්ෂාව හා දෝෂ ඉවත් කිරීම සිදු කරයි. කේත ලිවීම දෝෂ පරීක්ෂාව හා දෝෂ ඉවත් කිරීම සිදු කරයි.
ඊළඟ වෙබ් ප්‍රකාශක වෙබ් ප්‍රකාශක වෙබ් ප්‍රකාශක එතනින් ලියමු වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරයි වෙබ් ප්‍රකාශක වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරයි වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරයි ඊළඟ වෙබ් පරිපාලක එතනින් ලියමු වෙබ් පරිපාලක කියලා වෙබ් සේවාදායකය හා දත්ත පාදකවලට අදාළ වෙබ් සේවාදායකය හා දත්ත පාදකවලට අදාළ නඩත්තු කටයුතු දත්ත පාදකවලට අදාළ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි නඩත්තු කටයුතු සිදු කරනු ලබයි හරි ඊළඟ වෙබ් පරිශීලකයින් වෙබ් පරිශීලකයින් වෙබ් පරිශීලකයින් එතනින් ලියමු වෙබ් අඩවිය පරිහරණය කරනු ලබයි වෙබ් අඩවිය පරිහරණය කරනු ලබයි හරි මාතෘකාවක් ලියාගමු පුතේ වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම හරි පුතේ වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරනවා කියලා කියන්නේ වෙබ් අඩවිය නිර්මාණය කරන අවස්ථාවේ ඉඳලා හරිද වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරනවා කියලා කියන්නේ වෙබ් අඩවිය නිර්මාණය කරන අවස්ථාවේ ඉඳලා වෙබ් අඩවිය අන්තර්ජාලයට ඇතුළත් කරන අවස්ථාව දක්වා මේ සියලුම කාර්යයන් වෙබ් අඩවියක් අපි නිර්මාණය කරනවා ඊට පස්සේ අන්තර්ජාලයට ඇතුළත් කරන එක දක්වා ලොකු කාර්යයන් ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ සියලුම කාර්යයන් ටික අයිති වෙනවා වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම කියලා කිව්වම අපි බලන්නේ වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරන්න අපිට අපිට ඕන අවශ්‍යතා ටික මොනවද කියලා. එහෙනම් අපි සපුරාගත යුතු අවශ්‍යතා මොනවද? ඊට මුලින්ම වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරන්න නම් අපි වෙබ් අඩවිය හදලා ඉන්න ඕනනේ. ඒතර වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරන්න වෙබ් අඩවිය හදන්න නම් අපිට ඕන මෘදුකාංගයක්. ඒතර මුල්ම එක්කෙනා තමයි වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගය. වෙබ් අඩවිය හදන්න නම් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක් අපි ගාව තියෙන්න ඕනේ. ඒතර අපි කියන පළවෙනි අවශ්‍යතාවය අපේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගය. දැන් ඔයාලා දන්නවා පුතේ අපි කිව්වා වෙබ් අඩවියක් නිර්මාණය කරන්න භාවිතා කළ හැකි මෘදුකාංග වර්ග දෙකක්. කාට හරි උත්තර දෙන්න පුළුවන්. වෙබ් අඩවියක් නිර්මාණය කරන්න භාවිතා කළ හැකි මෘදුකාංග වර්ග දෙකක් අපි කිව්වනේ අද. මොනවද? වෙබ් සංස්කාරක සන්දාර කළමනාකරණ පද්ධති. ඔව්. වෙබ් අඩවියක් නිර්මාණය කළ හැකි මෘදුකාංග වර්ග දෙකයි වෙබ් සංස්කාරක සන්දාර කළමනාකරණ පද්ධති. උතර ඔන්න ඔය මෘදුකාංග මොනවා හරි අපි පාවිච්චි කරලා වෙබ් අඩවිය නිර්මාණය කරන්න ඕනේ. දැන් ඒක අවශ්‍යතාවයක් අපිට හරි. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. එනමුත් අපි වෙබ් අඩවිය නිර්මාණය කළා තියෙන්නේ. මේකට මොනවද ඕනේ තව? අන්තර්ජාලයට මේක දාන්න නම්
වෙබ් අඩවිය නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මෙයා අන්තර්ජාලයට දාන්න නම් දැන් ඔන්න ළමයෙක් ඉපදුනාට පස්සේ පුතේ අපි එයාව අනිත් අයත් එක්ක අඳුර ගන්න නම් මොන වගේ දෙයක් ඕනේ? මොකක්ද ඕනේ? එයාව අනෙක් අයගෙන් වෙන් කරලා අඳුර ගන්න නම් අපි යාට දාන ඕනේ දෙයක්. ඇත්තට මේකේ අනිත් එකෙන් වෙන් කළාම හඳුන ගන්න බෑ. ඔව් නමක් දානවනේ. නේ? දැන් වෙබ් අඩවියටත් එහෙමයි. වෙබ් අඩවිය අපි අන්තර්ජාලයට ඇතුළත් කරන නමක් ඕනේ. මොකද්ද අපි ඒකට කියන නම? ඩොමේන් නේම් එක. අපිට ඕන වසම් නාමයක්. එතකොට අපි වෙබ් අඩවිය අන්තර්ජාලයට ප්‍රකාශයටපත් කරන්න නම් අපි මුලින් වසම් නාමයක් ගන්න වෙනවා. වසම් නාමය පුතේ නිකන් දෙන්නේ නැහැ. සල්ලි ගෙවලා ඒක ගන්න ඕනේ. අපි පස්සේ කතා කරනවා වසම් නාමය ගැන ආයිම වෙනම. අපි කලිනුත් කතා කරා තුන්වෙනි පාඩමේදී 11 වසරේ. හරි මතක තියාගන්න ඕනේ. දැන් අපිට ඕන වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. ඊපස්සේ වසම් නාමයකුත් ගන්න ඕනේ. දැන් පුතේ අපි වෙබ් අඩවිය නිර්මාණය කළා යාට නමකුත් දාලා ඉවරයි. දැන් මේක අන්තර්ජාලයේ කොහේ හරි ගබඩා කරන්න ඕනේ. අන්තර්ජාලයේ ඉන්නවා මේව ගබඩා කරන්න කට්ටිය. ඒ කියන්නේ අපිට භාණ්ඩ සපයන වෙළඳ ආයතන ඉන්නවා වගේ. මේ සේවා සපයන ආයතන ඉන්නවා. කවුද අපි ඒගොල්ලන්ට කියන නම? අන්තර්ජාලයේ දැන් වෙබ් අඩවිය ගබඩා කරන්න නම් ඒ වෙබ් අඩවිය ගබඩා කරන්න අපිට ඕනේ ස්පේස් එකක්. මේ ස්පේස් එක නැත්නම් ඉඩ සපයන ආයතන තියෙනවා. කවුද ඒ ආයතනය? ආයතනික නමක් නෙවෙයි මං අහන්නේ. ඒගොල්ලෝ ඔව් පොදුවේ වෙබ් හොස්ට් කෙනෙක්. එවෙනා වෙබ් සර්වර් දෙකම හරි. වෙබ් සත්කාරකයෙක් අපිට ඕනි. අපිට වෙබ් හොස්ට් කෙනෙක් එහෙම නැත්නම් වෙබ් සත්කාරකයෙක් අපිට උවමනා වෙනවා. ඒතර අපි අන්තර්ජාලයේ වෙබ් අඩවිය දැන් ගබඩා කරන්න පුතේ අපිට දේවල් තුනක් හරි. එකක් අපි වෙබ් අඩවිය නිර්මාණය කිරීම මෘදුකාංගයක් අපිට තියෙනවා. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. ඒ වගේම අපිට තියෙනවා මොකද වසම් නාමයක් තියෙනවා ඩොමේන් නේම් එකක්. ඒ වගේම දැන් අපිට තියෙනවා වෙබ් සත්කාරකයක්. ඔය තුනම තිබුණත් වැඩක් නෑ අපිට. දැන් ඔයාලා අන්තර්ජාලයට කියලා විවිධ දේවල් ගන්නවනේ. මොකද ඒකට කියන නම? ඔයාලා අන්තර්ජාලයෙන් විවිධ දේවල් ගන්න ඔයාගේ පරිගණකයට ෆෝන් එකට. අපි ඒකට කියනව නම. අන්තර්ජාලයෙන් විවිධ දේවල් ගන්නවට. මොකක්ද කියන නම? ඔව් ඩවුන්ලෝඩ්. તો ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් පුතේ නිකම්ම. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද නිකම්ම? මම වීඩියෝ එකක් හරි මොනවා හරි නිකම්ම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද? සමහර ඒවා එහෙම පුළුවන්. හැබැයි එහෙම නැත්නම් අපිට ඩවුන්ලෝඩ් කරන්න මොකක්ද ඕනේ? ඩවුන්ලෝඩ් කරන්න මොකක්ද ඕනේ? ඩවුන්ලෝඩින් software එකක් ඕනේ. නේ? අන්තර්ජාල පහසුකමකුත් ඕනේ. ඒක හරි. අපිට ඩවුන්ලෝඩ් කරන software එකක් ඕන පුතේ. දැන් ඔය ඩවුන්ලෝඩ් මැනේජර් හරි මොනවා හරි එකක ඒවා තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරන software එකක්. දැන් අපේ වෙබ් අඩවිය පුතේ අපි ඩවුන්ලෝඩ් කරන එකද කරන්නේ මේ? අපේ වෙබ් අඩවිය අපි අන්තර්ජාලයට දානවා කියන්නේ ඩවුන්ලෝඩ්ද? මොන ලෝඩ්ද එහෙනම් ඒක? අප්ලෝඩ්. ඔව්. අපි අන්තර්ජාලයට වෙබ් අඩවිය දානවා කියන්නේ අප්ලෝඩ්. අප්ලෝඩ්. දැන් පුතේ ඩවුන්ලෝඩ් කරන්න software එකක් ඕන නම් අප්ලෝඩ් කරන්න පුළුවන්ද නිකම්? ඩවුන්ලෝඩ් කරන software එකක් ඕන නම් නිකම්ම අප්ලෝඩ් කරන්න පුළුවන්ද? බෑ. එතකොට අපිට ඕන අප්ලෝඩින් software එකක්. අපි අප්ලෝඩ් වල සිංහලෙන් කියනවා උඩුගත කිරීම. දැන් අපිට ඕන වෙනවා උඩුගත කිරීමේ මෘදුකාංගයක්. දැන් අපි දේවල් හතරක් දන්නව වුණා අපිට. අපිට ඕන වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. ඊට පස්සේ වසම් නාමයක්. ඇඟිලි මේක දිහා බලවම ඇඟිලි හිතා ගන්න බෑ නවන්න ඕනේ මොකද? වසම් නාමයක්. ඊට පස්සේ තව කවුද ඕනේ? වෙබ් සත්කාරකයක්. ඒ වගේම දැන් උඩුගත කිරීමේ මෘදුකාංගයක්. තව එක්කෙනෙක් ඕන. ඔව් කනෙක්ෂන් එක අන්තර්ජාල පහසුකමක් ඕනේ. අන්තර්ජාල පහසුකමක්. මෙන්න මේ අවශ්‍යතා පහ ඉටු කරගත්තොත් පුළුවන් පුතේ අපිට වෙබ් අඩවියක් ප්‍රකාශනපත් කරන්න. මුලින්ම වෙබ් අඩවි නිර්මාණය කරන්න වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක් ඕනේ. ඊට පස්සේ අපි යාට නමක් දෙනවා. වසම් නාමයක් අපිට ඕනේ. ඒ වගේම අපිට ඕන වෙබ් අඩවි අන්තර්ජාලය ගබඩා කරන්න ඉඩක්. අපි යාට කියනවා වෙබ් සත්කාරකයක් ඕනේ. වෙබ් හොස්ට් කෙනෙක්. ඊට පස්සේ වෙබ් අඩවි අන්තර්ජාලයේ ඉඩේ ගබඩා කරන්න ඕන. ඒකට උඩුගත කිරීමේ මෘදුකාංගයක් ඕනේ. මේ සියලුම දේවල් වලට අපිට අන්තර්ජාල පහසුකමක් වෙන අන්තර්ජාල සම්බන්ධතාවයකුත් අවශ්‍ය වෙනවා. ඉතින් වෙබ් අඩවිය ප්‍රකාශනපත් කිරීම කියලා අපි ලියමු. වෙබ් අඩවිය ප්‍රකාශනපත් කිරීම. ඔතන යටින් පොඩි ඡේදයක් ලියාගමු.
වෙබ් අඩවියක් නිර්මාණය ලියන්න ඒක යටතේ. වෙබ් අඩවියක් නිර්මාණය එය අන්තර්ජාලයට උඩුගත කිරීම එය අන්තර්ජාලයට උඩුගත කිරීම වෙබ් අඩවිය යාවත් කාලීන කිරීම වෙබ් අඩවිය යාවත් කාලීන කිරීම යනාදී සියලු කාර්යයන් යනාදී සියලු කාර්යයන් යනාදී සියලු කාර්යයන් වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට අයත් වේ. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට අයත් වේ. මේ සඳහා සපුරා ගත යුතු මේ සඳහා සපුරා ගත යුතු අවශ්‍යතා කිහිපයක් පහත දැක්වේ. මේ සඳහා සපුරා ගත යුතු අවශ්‍යතා කිහිපයක් පහත දැක්වේ. අවශ්‍යතා කිහිපයක් පහත දැක්වේ. හරි. පළවෙනි එක වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක්. වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංගයක්. දෙවැනි එක මේ අනුපිළිවෙලක් නෑ ලියන්න ඕන. හරි. සාමාන්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගය මුලින්ම ලියන එක හොඳයි. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. දෙවැනි එක වෙබ් සත්කාරකයක්. වෙබ් හොස්ටර්. වෙබ් සත්කාරකයක්. වෙබ් සත්කාරකයක්. ඊළඟ වසම් නාමයක්. ඩොමේන් නේම්. වසම් නාමයක්. ඊළඟ එක්කෙනා උඩුගත කිරීමේ මෘදුකාංගයක්. උඩුගත කිරීමේ මෘදුකාංගයක්. උඩුගත කිරීමේ මෘදුකාංගයක්. ඊළඟ අන්තර්ජාල සම්බන්ධතාවයක්. අන්තර්ජාල සම්බන්ධතාවයක්. හරි. පුතේ ඔය කරුණු ඔය අවශ්‍යතා පහ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. මොකද පේපර් එකේ අහනවා ලියන්න නෙවෙයි අහන්නේ ගොඩක් කලකට MCQ papers වල වෙබ් අඩවියක් ප්‍රකාශනපත් කිරීමට සපුරාගත යුතු අවශ්‍යතාවයක් වන්නේ. එහෙම නැත්නම් නොවන්නේ කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. අපි ඔය කරුණු පහ ගැන කතා කරනකොට පුතේ දැන් එක කරුණක් කතා කරලා ඉවරයි. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක් ගැන අපි ආයෙම කතා කරන්නේ නැහැ. මොකද දැන් අපි ඒක කතා කරා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි වෙබ් සංස්කාරක සන්දාර කළමනාකරණ පද්ධති. ඉතිරි හතර ගැන අපි කතා කරනවා. ඒක කතා කරලා ඉවරනාම පුතේ අපේ මේ පාඩම ඉවරයි. ලබන සතියේ අපි මේ පාඩම ඉවර කරලා අලුත් පාඩමක් පටන් ගන්නවා. ඒතර පස්වෙනි පාඩම දැන් විභාගික කල් ගිහිල්ලා කොහොමද තියෙන්නේ නේ? පස්වෙනි පාඩම අපිට මේ මාසය ඇතුළත ඉවර කරන්න පුළුවන්. 6 වෙනි පාඩමත් පස්වෙනි පාඩම ලබන සතියේ ඉවරයි. හරි ඊට පස්සේ අපි papers එහෙම සාකච්ඡා කරනවා. එතනින් එහාට ඒකට කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් නොඉන්න පුළුවන්. ඒක සම්බන්ධ වුණොත් මම වැඩිය හොඳයි. මොකද papers වල උත්තර ලිවීම තමයි
තමන් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඔයාලට දැන්ටත් කරන්න පුළුවන් ගෙදරට වෙලා ඒක පේපර්ස් වල උත්තර ලියන එක. හරි. ලියමු පුතේ මාතෘකාවක් වෙබ් සත්කාරකයක්. වෙබ් සත්කාරකය. එහෙම ලියන්න. වෙබ් සත්කාරකය. වෙබ් සත්කාරකය. හරි. පුතේ වෙබ් සත්කාරකේ වෙබ් හොස්ට්. දැන් අපි වෙබ් අඩවිය හදලා ඉවරයිනේ. ඒතර අපිට සිද්ධ වෙනවා අන්තර්ජාලයේ අපි වෙනුවෙන් ස්පේස් එකක් ගන්න. ඒතර අපි වෙනුවෙන් පුතේ අන්තර්ජාලයේ වෙබ් සත්කාරකයක් ගන්න නම් අපි ලොකු ආයතනයක් නම් අපිට හොඳට සල්ලි තියෙන ආයතනයක් නම් අපිට පුළුවන් අපිටම කියලා වෙබ් හොස්ට් කෙනෙක් තියාගෙන යන්න. එහෙනම් අපිටම කියලා අපි සර්වර් කම්පියුටර් එකක් තියාගෙන යනවා. ඒක හරිම වියදම් අධික වැඩක්. මොකද පුතේ මේ වෙබ් සත්කාරකේ අපිටම කියලා තියාගෙන යන්න ගියාම වෙන්නේ අපි වෙබ් අඩවිය අදාළ වෙබ් සර්වර් එක පැය 24 පුරාම ඔන්න එකේ තියන්න වෙනවා. ඒ වගේම තමයි ඒක කැඩෙන්නේ නැති වෙන්න නඩත්තු කරගෙන යන්න ඕනේ. මොකද අපේ වෙබ් සත්කාරකයේ අපි වෙබ් අඩවියක් කවුරු හරි කෙනෙක් වෙබ් අඩවියක් ගබඩා කරොත් එයාට ඕන වෙලාවක මේ වෙබ් අඩවිය බලන්න පුළුවන් වෙන්න ඕනේ. උතර අපිට සිද්ධ වෙනවා දවසේ පැය 24 පුරාම දවස් 365ෙම වෙබ්සයිට් එක ඔන්න එකේ තියන්න. හරි අපිට පුළුවන් දවස් හැමතිස්සෙම ඔන්න එකේ තියන්න වෙනවා. ඒ වගේම පුතේ මේක කැඩෙන්න බෑ. මොකද මේක කැඩුනොත් එහෙම වෙන්නේ අපිට ඒ අදාළ ආයතනෙන් අපි සල්ලි අරගෙන තමයි ඒගොල්ලන්ගේ වෙබ් එක දාන්නේ. අපිට බැනුම් අහන්න වෙනවා. Google ආයතනයේ ඒගොල්ලන්ගේ සර්වර්ස් නොකැඩී පවත්වා ගන්න බෑකප් සර්වර්ස් තියාගෙන ඉන්නවා. එක සර්වර් එකක් කැඩුනොත් තව සර්වර් එකකින් මේ වෙලාවෙම වැඩ. උතර එහෙම බෑකප් සර්වර්ස් ෆාම් එකක් ඒගොල්ලන්ට තියෙනවා. එකක් කැඩුනොත් තව එකකින් වැඩ. එක කැඩුනොත් තව එකක් වැඩ. එක කැඩුනොත් තව එකක් වැඩ. ඒ වගේ සර්වර්ස් ලක්ෂ ගණනක් ඒගොල්ලෝ ගාව තියෙනවා. එකක් වැඩ නොකර ගියොත් තව එකකින් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරගෙන යන්න. උතර අපිට එහෙම කරන්න බෑනේ. ලොකු වියදමක් දරන්න පුළුවන් ආයතනයක් නම් එයාලට පුළුවන් Tamanටම වෙන් වූ සර්වර් කෙනෙක් තියාගෙන යන්න. අපි ඒවට කියනවා dedicated host. අපිටම වෙන් වූ සර්වර් කෙනෙක්. එහෙම සර්වර් කෙනෙක් අපිට නැත්නම් අපිට කරන්න වෙන්නේ අපිට එහෙම කෙනෙක් ගන්න බැරි නම් අපිට කරන්න වෙන්නේ අර පොදුවේ භාවිතා කරන හොස්ට්ලා ඉන්නවා. අන්තර්ජාලයේ තියෙනව සර්වර්ස්ලා. ඒගොල්ලන්ට අපිට සල්ලි දීලා අපේ වෙබ් එකක් ගබඩා කරලා තියන්න පුළුවන්. හැබැයි ඒකේ ගබඩා කරන්නේ පුතේ අපේ වෙබ් එක විතරක් නෙවෙයි. විවිධ ආයතනවල වෙබ්සයිට් ගබඩා කරලා තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි පොඩි ගාණක් ගෙවලා එයාගෙන් සේවය ලබා ගන්නවා. shared host. පොදුවේ භාවිතා වන host කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපි තීරණය කරන්න ඕන dedicated host අපිටම වෙන්න වෙබ් සත්කාරකයෙක් තියාගෙන යනවද? ඒක හරි වියදම් වැඩක්. මාසෙකට ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. සේවකයෝ ඕන, බෑකප් සර්වර්ස් තියාගන්න ඕනි. නේ ලොකු කරදරකාරී වැඩක්. හැබැයි අපිට පුළුවන් shared host කෙනෙක් පාවිච්චි කරන්න. අර කාගේ හරි සර්වර් එකක අපි අපේ වෙබ් එකත් ගබඩා කරනවා. එහෙම තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඒතර අපි වෙබ් host සල්ලි දීලා ගන්න ඕනේ පුතේ. එයාට වර්ෂයක් පාසා අදාළ මුදල් ගෙවීම කරන්න වෙනවා. වර්ෂයෙන් වර්ෂය. ඒතර අපිට ඕන එකවර වර්ෂ කීපයකට මුදල් ගෙවලා තියන්න පුළුවන්. හැබැයි මුදල් ගෙවීම දිගටම කරගෙන ගියොත් විතරයි අපේ වෙබ් අඩවිය ඒගොල්ලෝ සර්වර් එකේ හැමදාම තියාගෙන ඉන්නේ. ඒතර අපි ඊළඟ දවසේ පුතේ කතා කරමු වෙබ් සත්කාරක ගැන ආයිම වසන්නාම ඊට පස්සේ uploading softwares අන්තර්ජාල සම්බන්ධතාවය internet connection ඔය කොටස් 4 කතා කරාම අපේ පාඩම ඉවරයි. පුතේ මේ 6:00 වෙනකන් විතරක් තියන්න තීරණය කරේ ඉස්කෝලේ යන ළමයෙකුට ඕනනම් උදේම නැගිටලා ටිකක් ලේස් වෙලා හිටියොත් එහෙමම යන්න පුළුවන්. මේ වෙලාවට යනවනම් ඊට කලින් යනවනම් දුර ඉස්කෝලේට දැන් මම හිතන්නේ ඉස්කෝලේ ගොඩක් ළමයි සම්බන්ධ වෙන්නේ නැහැ මේ දවස්වල. මටත් ඉස්කෝලේ යන්න ඕනනේ. ඒක තමයි 6:00 නවත්තන්න තීරණය කරේ. ඉතින් ඔයාලට මට පුළුවන් 4:00 ඕන නම් ක්ලාස් එක පටන් ගන්න. එතකොට අපිට 6:00 නිකන් පැය දෙකක් කරන්න පුළුවන්. කවුරු හරි කියන්නේ ඒකට අකමැති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාලා යන්න පුළුවන්. අනේ බෑ හරි එහෙම කියලා. කියන්නේ ඔයාලට නැගිටින්න කම්මැලිකම නම් ඒක අතහැර ගන්න වෙනවා. මොකද ඔයාලට දැන් මේ වෙලාවේ අපි ක්ලාස් එක කරාම දවස් ඉතුරු කාලය නිකම්ම තියෙනවා. දැන් මෙතනින් එහාට. නේ ඒක නිසා මේ මට කැමති නම් 4:00 ඉඳන් පුළුවන්.
ඔය නිදා ගන්නකොට රැ වෙනවා නම් එහෙම ගැටලුවක් තියෙනවා. හරි. අපි ලබන සතියේ මේ වෙලාවටම පන්තිය දාමු. අපි අමතර දවසක් කරමු. හරි. ඒ කියන්නේ පාඩම් කරන්න ඕන, නිදා ගන්නත් ඕනි. ඒ වැඩ කටයුතු ඒ කියන්නේ නිදා ගැනීම කරන්න මොකද ඔයා සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන. ඒ වගේම ගෙදරින් එළියට වැඩිපුර නොයා පාඩම් වැඩ කටයුතු කරගෙන ඉන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.